පෙරවන් සර්ණයි සියලු දෙනාටම අද 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 5 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වෙලාවෙන් 12:30ට ආරම්භ කරන විභංග ප ဋ ාණ පිළිබඳව සාකච්ඡා වාරය. මේ අභිධර්මචර්ය අවසාන සඳහා තමයි අපි මේ සාකච්ඡාව පවත්වන්නේ. ධර්ම විභාගයට ලෑස්තිවීම පමණක් නෙවෙයි ධර්ම කරුණු අපි දැන ගැනීම කියන පරමාර්ථයේ උඩ තමයි මේ සාකච්ඡාව පවත්වන්නේ. අපි ප්‍රථමයෙන්ම නමස්කාර කරලා තිරුවන් නමස්කාර කරලා වන්දනා ගාථාව සජ්ජායනා කරලා ධර්ම පන්තිය පටන් ගනිමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්තමති ගම්භීර මනන්ත නය මන්දිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිට්ඨාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. පසුගිය සතියේ ප ဋ ාණ ප්‍රකරණයේ පිළිබඳව පුනරීක්ෂණ ආකාරයට සාකච්ඡාවක් කරා විද්‍යාරත්න මහත්මිය. අපි එතනින් ඉදිරියට අපි ප ဋ ාණය කියනකොට ප ဋ ාණ ප්‍රත්‍ය ශක්තියින් ප්‍රත්‍යෝත්පන්න ආකාරයෙන් මේ දකින්න පුළුවන් වෙන ස්වභාවයට තමයි අපි පුරුදු වෙන්න ඕන. අපි දන්නවා හේතුපත්‍ය ආදී ප්‍රත්‍ය 22ක් 24ක් ගැන අපි කතා කරනවා. එතකොට මේ ප්‍රත්‍ය 24 කුමක්ද කියලා සජ්ජායනා කළොත් මහත්මිය උද්දේශ වාරේ සජ්ජායනා කරන්නකෝ. එතකොට අපි එතනින්ම පටන් ගන්න පුළුවන්. ප්‍රත්‍ය උද්දේශ වාරේ සජ්ජායනා කරන්න පුළුවන්ද කාට හරි? තෙරුවන් සරණයි. හොඳයි. මම කරා. හරි. කරන්න මහත්මිය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමානන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ධාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ති පච්චයෝ නත්ති පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝ තී. සාදු සාදු සාදු. ප ဋ ාණ උද්දේශ වාරේ සජ්ජා කරපු මහත්මියට අපි සියලු දෙනාම පුණ්‍යානුමෝදනා කරමු. අපි මේ ප ဋ ාණ උද්දේශ වාරයේ ඒ ප්‍රත්‍ය 24
අපිට කටපාඩමින් තියෙන්නත් ඕනේ. ඒ ප්‍රත්‍ය එකිනෙක පිළිබඳව මොකද්ද ප්‍රත්‍ය කියන එකේ තේරුම් ගැනීමේ ශක්තියකුත් තියෙන්නත් ඕනේ. අපි මේ එතකොට අපි දන්නවා ප්‍රත්‍ය කියනකොට ප්‍රත්‍ය ශක්තිය කොහොමද එන්නේ? ප්‍රත්‍ය ශක්තියයි ඒ ප්‍රත්‍ය හඳුනා ගැනීම වශයෙන් උපමා අනුසාරයෙන් අපි සාකච්ඡා කරා. අපි කතා කරොත් මුල ඉඳන්ම හේතු ප්‍රත්‍ය කියනකොට හේතු මූල භාවයෙන් උපකාර කිරීම. උපමාව මූල භාවයෙන් උපකාර කිරීම තමයි ශක්තිය. උපමාව ගසට මුල් මෙන් ශක්තිමත්ව පිහිටීම කියන ලක්ෂණය. ගහක් මූල පද්ධතිය නිසා පොළවේ ස්ථිරව පවතිනවා. එතකොට මොනවද මේ අපි මේක උපමා කරන්නේ? සිතක් ඇති වෙනකොට අපි උපමාවක් වශයෙන් ගනිමු, උදාහරණයක් වශයෙන් ගනිමු. ලෝභ මූල සිත. ලෝභ මූල සිත කියනකොටම ඇයි අපි ලෝභ මූල සිත කියන්නේ? ලෝභ මූල කියනකොට අපි දන්නවා ලෝභ මූල සිතේ මූල දෙකක් තියෙනවා. ලෝභය සහ මෝහය. හැබැයි එතෙන්දී අපි ලෝභය ප්‍රකට කරලා මෝහය අප්‍රකට කරලා තමයි ලෝභ මූල සිත කියලා කියන්නේ. ඇයි මේ ලෝභය කියන ලෝභයයි මෝහයයි කියන ධර්මතා දෙක නිසා ඒ සිත ඒ ආරම්මනේ තදින් අල්වා සිටිනවා. අපි දැක්කොත් ලක්ෂණ මලක් අපි ලස්සන රූපයක් දැක්කොත් ඒ රූපය ඒ ප්‍රියමනාප භාවය නිසා අපිට සිත් උපදිනවා. ඒ සිත් උපදින්නේ ලෝභයයි මෝහයයි මුල් කරගෙන. අන්න ඒක තමයි ඒ සිතේ තදින්ම පවතින ධර්ම දෙකක් තමයි අර මූල දෙක. අන්න ඒක එන්නේ වගේ කාරණයක් තමයි අපි කියන්නේ මේ මූල භාවයෙන් උපකාර කරනවා කියලා. උපකාර කරන්නේ කාටද? ඉතිරි සිත සහ ඉතිරි චෛතසික ටිකට. ලෝභ මූල සිතේ චෛතසික 19ක් වැඩ කරනවා. සිතත් එක්කලා 20යි. එතකොට මූල දෙක ඇරියාම තව ධර්මතා 18ක් තියෙනවා. චෛතසික 17යි. ඊට පස්සේ සිතයි. ඒ ධර්ම ටිකට මූල භාවයෙන් උපකාර කරන්නේ කවුද? ලෝභය සහ මෝහය කියන මූල දෙක. අන්න ඒක තමයි මේ මූල භාවයෙන් උපකාර කරනවා කියලා කියන්නේ. කුසල් සිතක් ගත්තොත් කොහොමද? කාමාවචර කුසල් සිතක් ගත්තොත් කොහොමද මේ කාට හරි තේරුම් කරන්න පුළුවන්ද? කාමාවචර ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක මූල කීයක් තියෙනවද? මූල 3ක් තියෙනවා. මූල 3ක් තියෙනවා. ඥාන සංප්‍රයුක්ත. එතකොට අපි සාමාන්‍ය කුසල් සිතක අලෝභ අදෝස සමෝහ. අන්න හරි. චෛතසික 38ක් කිව්වට කාමාවචර කුසල් සිතක එකවර උපදින්න පුළුවන් චෛතසික 34යි. අපි ඒක ඉගෙනගෙන තියෙනවා. විරති අපමඤ්ඤා දෙකෙන් බොහෝ වෙලාවට ඥාන සම්පයුක්ත සිතක ඔව් එතකොට කොහොමද මේ එතන කොහොමද අපි මූල භාවයෙන් උපකාර කරන හැටි පෙන්වුම් කරන්නේ? අර මූල තුන ඒ මූල තුනත් එක්කලා සංප්‍රයුක්තව හටගන්නා ඉතිරි චෛතසික ධර්මටත් ඒ කුසල් සිතටත් මූල භාවයෙන් උපකාර කරනවා. වෙන කොහටවත් නෙමෙයි උපකාර කරන්නේ. ඒ සිතේ ස්ථිරතාවයට ඒ සිතේ දැඩි බවට අපි හිතමු දානමය කුසලයක් කරනවායි කියලා, නැත්නම් සීලමය කුසලයක් කරනවායි කියලා, සාංගික දානයක් කරනවායි කියලා. ඒ වෙලාවේ ඇතුණ ලෝභය, දෝෂය, මෝහය කියන ධර්මතා තුන විසින් අනික් චෛතසික සියල්ලම අන්න අර දාන චේතනාවට යොමු කරනවා. එතකොට මුල් වෙලා තියෙන්නේ ප්‍රඥාව, අලෝභය සහ අදෝසය කියන චෛතසික තුන. අන්න ඕක තමයි මූල භාවයෙන් උපකාර කරනවා කියන්නේ. ඒ සිතේ පිහිටීමට, සිතේ දැරීමට කවුද
ශක්තිය දෙන්නේ අර තුන් දෙනා. ඒකින්ද තමයි මේ පොළවක ගහක් තියෙනවාසේ කියලා ඒ උපමාවෙන් කියන්නේ මේ ඒ සිත කුසල චේතනාවේ කුසල ආරම්මනේ දැඩිව පවතින අවශ්‍යතා ධර්ම තුනක් තියෙනවා. ඒ තුනට කියනවා මූල තුනක්. එතකොට අපි ඥාන විප්‍රයුක්ත සිතක නම් මූල දෙකයි. ප්‍රඥාවේ දෙන්නේ නැහැ. ඔන්න ආකාරයෙන් අපිට මේ මූල භාවය තේරුම් කරගන්න පුළුවන්. එතකොට අපි ගියොත් ආරම්මන භාවයෙන් ආරම්මනේ කියනකොට මොකද්ද ගත්ත උපමා මොකද්ද ආරම්මනේ කොහොමද පැහැදිලි කරන්නේ? ආරම්මන ප්‍රත්‍යයේදී කාට හරි පැහැදිලි කරන්න පුළුවන්ද? අපි කියනවා අරමුණු වීම වශයෙන් උපකාර කරනවායි කියලා. අරමුණු වීම වශයෙන් උපකාරය. එතකොට ඒකට උදාහරණයක් දෙනවා වස්ත්‍රයකට ජලය උරා ගැනීමේ ශක්තියක් පවතිනාසේ. එහෙම තමයි ප ဋ ාණ සන්නේ විස්තර කරන්නේ. ඒ කියන්නේ වස්ත්‍රයකට ජලය උරා ගන්නාසේ එයා පැහැරන්නේ නැතුව අරේ ජලය උරා ගන්නවා. අන්න ඒ වගේමයි අරමුණක් පවතින මොන සිතක් ඇති වෙන්නේ. ආරම්මණයක් නැතුව පවතින සිතක් කියන්න පුළුවන්ද? හරි මං කිව්වොත් එහෙම භවාංග සිතට තියෙන අරමුණු මොනවද? හැම සිතකටම අරමුණක් තියෙනවා. සිතක් උපදින්න නම්. හරි චක්කු විඤ්ඤාණ සිතට එන අරමුණ මොකද්ද? ගති නිමිති. ඔය ඉස්සර කිව්ව එකට ගති නිමිති. නේද මේ කර්ම නිමිති, කර්ම නිමිති, කර්ම නිමිති, ගති නිමිති කියන තුනෙන් එකක් තමයි භවාංග සිතකට අරමුණු වෙන්නේ. අන්න හරි. හිමාත්මේ කිව්වා හරි. එතකොට අපි කිව්වොත් චක්කු විඤ්ඤාණ සිතට මොනවද ආරම්මනේ? රූපාරම්මනේ. වර්ණ රූපේ රූපාරම්මනේ. රූපායතනෙ කියලා කියනවා, වර්ණ රූපේ කියලා කියනවා. ඒ රූපායතනය. ඒ වගේම අපි කිව්වොත් සෝත විඤ්ඤාණ සිතට සද්දාරම්මනේ. ඒ වගේම හැම සිතකටම අරමුණක් තියෙනවා. අරමුණක් අරගෙනමයි සිත උපදින්නේ. අන්න ඕක ආරම්මන ප්‍රත්‍යයේ ස්වභාවය. එතකොට ආරම්මන ප්‍රත්‍යයේදී මෙන්න මේ අරමුණු වීම ආරම්මණය කියන ශක්ති ස්වභාවය තමයි අතන විස්තර කරන්නේ. එතකොට සියලුම ධර්ම ලෝකේ පවතින සියලුම ධර්ම ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් යුක්තයි. අතීත වූද අනාගත වූද වර්තමාන වූද චිත්ත චෛතසික රූප ධර්මත් නිර්වාණය ප්‍රඥප්ති කියන ධර්මත් ආරම්මන ප්‍රත්‍යයේදී ප්‍රත්‍ය වෙන ධර්ම වෙනවා. ප්‍රත්‍යඋත්පන්න වෙන්නේ සිත් 89යි චෛතසික 52යි. චුතිචිත වර්ජිත ආරම්මන ප්‍රත්‍යයේදී ආරම්මන ප්‍රත්‍යයේදී සිත් 89යි චෛතසික 52යි. අන්න ওই විදිහට අපි දකින්න ඕන. මට ඕන තියෙන්නේ මේ ප්‍රත්‍ය ටික අපි තුලින් දකින්න. පොතක ලියලා කටපාඩම් කර ගැනීමේ ස්වභාවය නෙවෙයි. ඊට වෙනසට අපි යන්න ඕන අපිට මේක කොහොමද දකින්නේ කියලා මේ ප ဋ ාණේ ප්‍රත්‍යඋත්පන්න ස්වභාවය දකින්න මේ ධර්මතා තුලින්. එතකොට අධිපති ප්‍රත්‍ය කියනකොට කියනවා ස්වාමි අධිපති භාවයෙන් යම් කිසි කාරණයකට අධිපති කියනකොට දන්නවා අපි මේ අනික් ධර්ම ඒ දෙසට යොමු කරන අධිපති බලයක් ක්‍රියා කරන්න පුළුවන් ධර්මතා හතරක් තියෙනවා. ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශා කියන ධර්ම හත අධිපති ප්‍රත්‍ය ධර්ම. එතකොට මේ ධර්ම වලට පුළුවන් ඒ ධර්ම වලට තනියෙන් වැඩක් කරන්න බෑ. ඒ අධිපති ධර්ම කරන්නේ අනික් චේතනාවත් එක්ක සංප්‍රයුක්ත අනික් ධර්ම තමන්ගේ අරමුණට තල්ලු කරගෙන යනවා. බලයක් දෙනවා. අන්න ඒ ස්වභාවය තමයි මේ අධිපති කියන කාරණේ. ඒ කියන්නේ ස්වාමියට පුළුවන් ස්වාමියා ළඟ වැඩ කරන කට්ටිය තමන්ගේ ඕන කාරණයට යොමු කරන්න. ජනාධිපතිට පුළුවන් ජනාධිපතිගේ කාරණයට රටේවැසියා යොමු කරන්න.
රජතුමාට පුළුවන් රටවැසියා රජතුමාගේ අවශ්‍ය කාරණයට යොමු කරන්න. අන්න ඒ වගේ මේ අධිපති කියන ඒ ධර්ම ස්වභාවය තමයි මේ අධිපති ප්‍රත්‍යයෙන් විස්තර කරන්නේ. හැබැයි අධිපති ප්‍රත්‍යයේදී අපි කාරණා දෙකක් දකිනවා. එකක් ආරම්මනාධිපති, අනික සහජාදාධිපති. ආරම්මනාධිපති කියන්නේ අරමුණු වීම වශයෙන් ගරු කොට අරමුණු කිරීම වශයෙන්. එතකොට ගරු කොට අරමුණු කරනවා කියනකොටම අපි දක්වනවා මොකද මේ ගරු කොට අරමුණු කරනවා කියන්නේ. අපි කුසල පක්ෂේ නම් කියනවා රුවන්වැලි සෑය. අපි එක සැරයක් දැක්කහම බැන්දහම වන්දනා කරාම අපිට නැවත සිත් පහළ වෙනවා රුවන්වැලි සෑය පිළිබඳව. ඒ කරපු කුසල කර්මයේ පිළිබඳව. ඒක කුසල පක්ෂේ අපිට දකින්න පුළුවන්. අකුසල පක්ෂේ අපි උදාහරණයක් දෙනවා පොතේ මණිකක් තියෙනවා නම් පාරේ ඒ මණික දකිනවා අනික් කොළ වැලි ගල් අපි දකින්නේ නැහැ. ඒ මණික කෙරෙහි නැවත සිත් පහළ වෙනවා. ඒ ආරම්මනේ ගරු කොට අරමුණු කිරීම නිසා. එතකොට මේකේ ප්‍රත්‍යඋත්පන්න ඕගොල්ලෝ පොතෙන් ලියාගත් ඒවා නැවත බලලා දැනගන්න. මම මෙතන මේ කාරණේ කියන්නේ මේ ධර්මයේ කොහොමද ප්‍රායෝගිකව අපි දකින්නේ කියන එකට. ඔන්න ඒක තමයි අධිපති ප්‍රත්‍ය කොටස් දෙකක්. ආරම්මනාධිපති සහ සහජාදාධිපති. සහජාදාධිපති කියනකොට කරන්නේ එකවර ඉපදින ධර්මවලට අධිපති භාවය ප්‍රකාශ කරනවා. අර ඉස්සලා කිව්ව උදාහරණේ වගේම අපි දානමය කුසලයක් කරනවා. සාංගික දානයක් දෙනවා. සාංගික දානය දෙනකොට මේ අධිපති ධර්ම හතර කොහොමද වැඩ කරන්නේ? අපි හිතමු එකක්. අපිට තියෙනවා බලවත් ඡන්දයක්. මේ ඡන්දය කියන්නේ කැමැත්ත, කුසලයේ කැමැත්ත. කත්තු කම්මිතා කුසල ඡන්දය. කුසලයේ කරනු කැමැති බව. දැන් මේ කුසලයේ කරනු කැමැති බව නිසාම අපි අර දානමය කුසලයේ කරනවා. අනික දේ හැමදේම රැස් කරනවා. ඊට පස්සේ සිත් පහළ වෙන හැම එකෙම අර ඡන්දය කියන ධර්මය කැමැත්ත මේ ලෝභය නෙවෙයි මේ කැමැත්ත ඡන්ද කියන ඒ ප්‍රකීර්ණක චෛතසිකයේ බලවත් වෙලා ඒ කුසලය කරන්න කුසල් සිත උපදින්න උපකාර කරනවා. ඒකේ එකක්. එතකොට ඡන්ද චිත්ත කියන අදිෂ්ඨානයි. අදිෂ්ඨානයේ සමහර වෙලාවට අදිෂ්ඨානයි මම මේක කරනවාමයි කියලා අදිෂ්ඨානයි කරනවා. එතකොට අදිෂ්ඨානයේ නිසාම ඒ කරන්න ඕන කාර්යය සිදු වෙනවා. ඒකට කියනවා චිත්ත. විරිය. ඒ දෙකම තිබුණත් වීර්ය කියන ඒ කාර්යය සඳහා වෙර දැනීම. වීර්ය මේ සිතේ උපදින්නා වූ වීර්ය. වීර්ය චෛතසිකය. ඒක අධිපති වෙනවා. එතකොට අනිත් ධර්ම ඔක්කොම ඒ දානමය කුසලයේ කරන්න යොමු කරන. ඒකට කියනවා විරිය. අනික විමර්ශා. විමර්ශා කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව නිසා අනිත් ධර්ම ඔක්කොම යොමු කරනවා කුසල කර්මයක් කෙරෙහි. අන්න හතර දෙනා එකවර මේ දෙන්න හතර දෙනා උපදින්නේ. අනික් චෛතසිකත් එක්කලා. අපි කාමාවච කුසල්සේ කිව්වා චෛතසික 34ක් තියෙනවා කියලා. එතකොට එකක් අධිපති වෙනකොට අනිත් ටික ඔක්කොම යන්නේ අධිපතියට යටත්ව. අර අනික අධිපති ධර්ම තුනත් යටත් පිළිසෙන් යන්නේ. එකක් අධිපති වෙනකොට අර තුන් දෙනාට අධිපති භාවය ප්‍රකාශ කරන්න බෑ. ඒ තුන් දෙනාම ඡන්දේ අධිපති වෙනකොට අනිත් තුන් දෙනාත් එන්නේ අනුකූලව හැසිරෙන ස්වභාවය. ඔන්න ඔය කාරණේ තමයි ප්‍රායෝගිකව මේ ධර්මයේ දකින්න හැටි. ඊට පස්සේ සමානන්තර අනන්තර සමානන්තර ප්‍රත්‍ය ගැන යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන්ද මොකද්ද මේ අනන්තර සමානන්තර? ඒ ශක්ති ස්වභාවයයි උපමාවයි. දම්වැලට පුරුත් මෙන් උපමාව. ඒක තමයි අන්න හරි. ඒක තමයි උපමාව. දම්වැලක පුරුත් මෙන් අනන්තර ප්‍රත්‍ය විස්තර කරනකොට කියනවා අතරක් නොමැති බව. චිත්ත පරම්පරාවේ අතරක් තියෙන්න බෑ. ඒ කියන්නේ සිතක් නිරුද්ධ වෙනකොටම තව සිතක් උපදින්න ඕන. මෙන්න මේක තමයි සංසාරයේ පැවැත්ම. අපි සංසාරයේ අපි මේ භවයේ ඉන්නකොට අපි සිත් ඉපදී නිරුද්ධ වෙවි යනවා. එහෙමනම් රාත්‍රියේදී නිදාගත්තාම මොනවද එන්නේ? සිත.
ප්‍රත්‍යයේදී මොනවද උපදින සිත්? භවාංග සිත්. අන්න හරිය. භවාංග පරම්පරාව තියෙන්නේ ඔන්න ඔය චේන් එක පවත්වාගෙන යන්න. භවාංග ඒකනේ අපි චිත්ත වීතියක් කරනකොට භවාංග චලන භවාංග උපච්ඡේදනය කියලා ලියන්නේ. අපි හිතනවා මේ භවාංග සිතෙන් ඉන්නවා ඔන්න මොනවා හරි ආරම්මණයක් වැදුන ගමන් භවාංග චලනය වෙනවා. ඊට පස්සේ අනික් සිත් ඉපදීගෙන යනවා. ඉපදීගෙන ගිහිල්ලා ඊළඟට ඉස්සරහ භවාංගගත වෙනවා. මෙන්න මේක තමයි මේ සංසාරයේ පවතින ස්වභාවය. එතකොට මේ අනන්තර සමානතරෝ කියන්නේ එක සිතක් නිරුද්ධ වෙනකොට තව සිතක් උපදින ස්වභාවය. ඒ අනන්තර අතරක් නොමැති බව සමානතර කියන්නේ අතරක් නොමැතිව සුදුසුම චිත්තය පහළ වෙනවායි කියන එක. අරකට වැඩි ටිකක් විශේෂයි. සුදුසු චිත්තය පහළ වුණේ නැත්නම් චිත්ත පරම්පරාව අවුල් වෙනවා. අවුල් නොවි චිත්ත පරම්පරාව සුදුසු පරිදි පවත්වාගෙන යෑමේ ශක්තිය තියෙන්නේ සමානතර ශක්තියට. දැන් ඒ කාරණා දෙක මම හිතන්නේ තේරෙන්න ඇති. එතකොට අපි මේ භවයේ අවසාන වෙනකොට අපේ චුති චිත්තයෙන් අනතුරුව ඊළඟ සිත ප්‍රතිසන්දි සිත කියලා පහළ වෙනවා. අපි දන්නේ මොන භවයක පහළ වෙනවද කියලා. හැබැයි පහළ වෙනවා. ඊට පස්සේ නැවතත් චිත්ත පරම්පරාව ඇති කරගෙන යනවා. මේක තමයි සංසාරයේ පැවැත්ම. යම් කිසි දවසක රහත් වෙලා චුති චිත්තයටපත් වුණ දවසේ නැවත ඒ సంతානේ නැවත සිත් උපදින්නේ නැහැ. එතකොට කවදද සිත ඉපදින්න පටන් ගත්තේ කියලා ඇහුවොත් ඒක ලෝක ස්වභාවයේ විස්තර කරන ස්වභාවයක්. කවදද මේවා ඉවර වෙන්නේ කියලා කිව්වොත් ඒකට එක උත්තරයක් තියෙනවා රහත් වෙලා. ඒ දෙක අපි දන්නවා. හැබැයි කවදද පටන් ගත්තේ කියලා ඇහුවොත් ඒක කියන්න බෑ. කියන්න බෑ. ඒ ලෝභ ස්වභාවය ගැන කතා කරන්න එපායි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක කරන්න බෑ. ඒක ලෝක ස්වභාවයේ අචින්තයයි. ඒක අපිට හිතන්න බැරි තරම් විශාල නිකන් අවුල් වෙන ස්වභාවයක් විතරයි ඉතුරු වෙන්නේ. ඔන්න ඕක තමයි අනන්තර සමානතර කියන එකේ ස්වභාවය. ඔය අතරක් නොමැතිව උපදින ස්වභාවයයි සුදුසුම චිත්තයේ උපදින ස්වභාවයයි කියන්නේ ශක්ති ප්‍රභේදයක් විදිහට දේශනා කරලා තියෙනවා. ඒකට කියනවා අනන්තර ප්‍රත්‍ය සහ සමානතර ප්‍රත්‍ය. ඊළඟ එක තියෙනවා සහජාත ප්‍රත්‍ය. සහජාත ප්‍රත්‍ය කියනකොට යම් කිසි අදහසක් කාට හරි කියන්න පුළුවන්ද? එකට ඉපදීම් වශයෙන් ඇති වෙන තත්ත්වය එකවර ඒකක්ෂණිකව ඉපදීම වශයෙන් අනික් ධර්ම වලට කරන උපකාරය. අපි හිතමු සතර නාමස්කන්ධ. අපි සිතක් උපදිනකොට සිත සහ චෛතසික උපදිනවා. සිත සහ චෛතසික උපදින්නේ ඒකක්ෂණිකව. ඒකක්ෂණිකව උපදින ස්වභාවයේ ශක්ති ස්වභාවයට කියනවා සහජාත කියලා. එතකොට මේ සහජාත කියන ස්වභාවය අපි බොහෝ තැන්වල දකිනවා සතර නාමස්කන්ධ. සතර භූතයෝ සහජාතයි. සතර භූතයෝ කියන්නේ පඨවිය උපදිනකොටම ආපෝ තේජෝ වායුත් උපදිනවා. ඒ හතර එකිනෙකට එකම එවිට උපදින ස්වභාවය. ඒ වගේම අපි දන්නවා සිත් ඇති වෙනකොටම චිත්ත සමුට්ඨාන රූප උපදිනවා. ඒවා සහජාතව උපදිනවා. ඔන්න ඔය සහජාත කියන්නේ එකවර ඉපදීම කියන ශක්ති ස්වභාවයට කියනවා සහජාත ප්‍රත්‍ය ශක්තිය කියලා. ඊට පස්සේ ඒකෙම තියෙනවා අඤ්ඤමඤ්ඤ කියලා. අඤ්ඤමඤ්ඤ කියලා කියන්නේ එහෙම සහජාතව උපදින ධර්ම එකිනෙකට උපකාර කරනවා. ඔව්. අඤ්ඤමඤ්ඤ වෙනකොට සහජාත වෙන්න ඕන. සහජාත නොවි අඤ්ඤමඤ්ඤ වෙන්න බෑ. අඤ්ඤමඤ්ඤ කියන්නේ සහජාත ස්වභාවයේ තව ගැඹුරු තත්ත්වයක්. ඒ අපි තුන් සතර නාමස්කන්ධ. සතර නාමස්කන්ධ උපදිනකොට සතර නාමස්කන්ධ එකිනෙකට උපකාර කරනවා. වේදනාස්කන්ධය අනික් තුනට. අන්න ඒ ආකාරයෙන් දෙකකට. අන්න අපි ඒක පත්‍යයේදී මම හිතන්නේ ඉගෙන ගත්තා.
ඒක තමයි අඤ්ඤමඤ්ඤ ස්වභාවය. ඒතකොට නිස්සය කියන්නේ මොකද්ද? නිස්සය කියන එකට යම්කිසි අදහසක් දෙන්න පුළුවන්ද කාට හරි? කඩදාසියක පින්තූරයක් අඳිනවා වගේ එකක් තියෙනවා අර පැදුරක කලාලයක් වැටෙනවා වගේ එක සහජාත කලින් එක දෙකම සහජාතයි ඒක හරි දෙකම සහජාතයි. ඒ කියන්නේ මේක මෙහෙමයි කියන්නේ දැන් මේ නිස්සය කියන එකේ ස්වභාවය යමකට යම් කිසි දෙයක් ඉපදීමට තවත් දෙයක පිහිටීම උපකාර කරනවා. පිහිටීමේ උපකාරය. එතකොට මේ නිස්සය කියන්නේ එකක් නිස්සය කියන එකේ වචනේ අදහස ආධාර කොට ගැනීම කියන වගේ අදහසක්. අපි ඔය මහත්මිය කියව උදාහරණෙම ගත්තොත් පින්සලකින් සුදු කොලයකට චිත්‍රයක් අඳිනවා. එතකොට චිත්‍රය අඳින්නේ සුදු කොලේ. සුදු කොලේ ආධාර කරගෙන චිත්‍රයක් ඇඳෙනවා. එතකොට මේ පුරේජාත නිස්සය කියලා කියනවා. පුරේජාත කියන්නේ සුදු කොලය පෙර තිබුණ කොලයක්. පෙර ඉපදුණු කොලයක්. ඒක නිස්සය කරගන්නේ ඒ වෙලාවේ යන චිත්‍රය. ඔන්න ඔක තමයි පුරේජාත නිස්සය. තව එකක් කියනවා සහජාත නිස්සය. සහජාත නිස්සය කියන්නේ මොකද්ද? අර රටාවයි පැදුරයි. පැදුර බියනකොටම ඒකේ යොදන විවිධ පාට නිසා රටාවකුත් හැදෙනවා. එතකොට පැදුර බියන වෙනකොටම රටාවක් හැදෙනවා. ඒ දෙක සහජාතයි. එකට උපදිනවා. නිස්සය කරගන්නේ ඒ දෙක නිස්සය කරන පැදුර අර රටාවට පැදුර නිස්සයයි. හැබැයි සහජාතව. එක විට ඉපදිලා එයාට උපකාර කරනවා රටාව පැවතීමට. අන්න ඒ වගේ මේ නිස්සය කියනකොට කොටස් දෙකකට බෙදෙනවා. එකක් සහජාත නිස්සය අනික පුරේජාත නිස්සය. පුරේජාත නිස්සය තුල තියෙනවා වස්තු පුරේජාත කියලා. ඒ කියන්නේ මේ චක්කු වස්තුව පෙර ඉපදුනා වූ චක්කු වස්තුව උපකාර කරගෙන අපි චක්කු විඤ්ඤාණ සිත් හදනවා. මේ කියන්නේ ජීවිතේ ඉස්සලම හැදුන ඇස කියන එක නෙවෙයි මේක තේරුම. ඇසත් බිඳි බිඳි යනවා. අර චක්කු විඤ්ඤාණ සිතට චිත්තක්ෂණ 3කට ප්‍රථම උපදුනා වූ මධ්‍යමායුස්ක චක්කු ප්‍රසාදය නිස්සය කරගෙන චක්කු විඤ්ඤාණ සිත් උපදිනවා. අන්න ඒක තමයි නිස්සය ප්‍රත්‍යේ ස්වභාවය. උදාහරණ වශයෙන් අර උදාහරණ දෙක දෙන්න පුළුවන්. කඩදාසියේ චිත්‍රය ඇඳීම, පැදුර සහ රටාව. ඒක තමයි උදාහරණයක් වශයෙන් දෙන්නේ. ඒතර උපනිශ්‍රේ ප්‍රත්‍යේ කියන එක අපි හුඟක් නිතර මහාන එකක් නේ. උපනිශ්‍රේ කියන්නේ මොකද්ද? බලවත් උපකාරය. අන්න හරි බලවත් උපකාරය. අතින්දිත් උපකාරයේ නිස්සය කියන එකත් උපකාරයක් තමයි. මේක උපනිශ්‍රය කියන්නේ බලවත් උපකාරය. අපි නිතරම පාවිච්චි කරන එකක් තමයි ධර්ම දේශනාවක් අවසානයේ නැත්නම් දානමය පින්කමක් අවසානයේ මේ කුසල සම්භාරයන් උපනිශ්‍රේ වේවා කියලා කියනවා. උපනිශ්‍රේ වෙන්නේ ඉතිරි භව වලට අනාගතයට මේවා උපනිශ්‍රේ වේවා. මේවා බලවත් උපකාරයක් වේවා. මොකටද? සුගතියට සහ නිර්වාණයට. අපි කරන ලද කුසලයේ උපනිශ්‍රේ වෙන්න කියනවා අනාගත සුභ සිද්ධිය සඳහා, අනාගත භවයක් සඳහා, අනාගත භවයේ සුභ සිද්ධිය සඳහා, අවසාන අරමුණ වෙන නිවන් දැකීම සඳහා. ඔන්න උපනිශ්‍රේ කියන වචනයෙන් විතරම පාවිච්චි කරන්නේ ඔන්න ආකාරයේ. ඒතර උපනිශ්‍රේ තියෙනවා බෙහෙත තුනක්. මොකද්ද බෙහෙත තුන? කාට හරි කියන්න පුළුවන්ද? ආරම්භන උපනිශ්‍රය, අනන්තර උපනිශ්‍රය, පතතෝ උපනිශ්‍රය. අන්න හරි. අනන්තර උපනිශ්‍රය, ආරම්මනෝපනිශ්‍රය සහ පතතෝ උපනිශ්‍රය. එතකොට අනන්තර උපනිශ්‍රය හරියටම අනන්තර ප්‍රත්‍ය වගේමයි. ඒ කියන්නේ අනන්තර ප්‍රත්‍යයේදී එක ධර්මයක නොපවැත්ම
එක ධර්මයක නිරුද්ධ වීම තවත් ධර්මයක ඉපදීමට හේතු වෙනවා. අන්න ඒ කාරණේ නිසා ඒකට කියනවා අනන්තරෝපනිස්සය. අනතුරුව එකකට අනතුරුව තව එකක් ඉපදීමේ බලවත් උපකාරයට කියනවා අනන්තරෝපනිස්සය. ඊළඟට ආරම්මනෝපනිස්සය කියන්නේ හරියටම අපි ආරම්මනාධිපති ප්‍රත්‍යය කිව්ව එකමයි. ඔක්කොම ධර්ම එක වගේමයි. ඒ කියන්නේ යම් කිසි දෙයක් ගරුකොට අරමුණු කිරීම නිසා බලවත්සේ සිත් උපදින්න පටන් ගන්නවා. ඒක තමයි මෙතන ආරම්මනෝපනිස්සය කියලා කියන්නේ. ඒකට ආරම්මනාධිපති ප්‍රත්‍යයේදී කිව්ව කාරණාමයි ඒ විදිහටම මෙතෙන්දිත් එන්නේ. හැබැයි පකතෝපනිස්සයේදී කාරණාව ටිකක් වෙනස්. පකතෝපනිස්සය කියන වචනේ ගත්තොත් පකත කියන්නේ කරන ලද සිදුවන ලද පකත. ඒ පකතෝපනිස්සය කියන්නේ සිදු වූ දේ කාරණයක් හේතුවෙන් අපිට යම් කිසි උපකාරයක් ලැබෙනවා. දැන් මෙහෙම කියමු. අපි පෙර කුසල් රැස් කරපු නිසා පෙර කරන ලද කුසල සම්භාරය හේතු කොටගෙන දැන් අපිට ධර්මය අහන්න ලැබෙනවා. දැන් අපි විහාරස්ථානයක ළඟ ජීවත් වෙන්න ලැබෙනවා. කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. මොකද හේතුව పూర్වේ කරන ලද පකත උපනිශ්‍රය ස්වභාවයෙන් අපිට ලැබෙනවා මේ සම්පත්. අන්න ඒ විදිහට ඒක දකින්න පකත කියනකොට වචනේට බය වෙන්න දෙයක් නැහැ. කරන ලද, කියන ලද, රැස් කරන ලද කුසල සම්භාරය පසුවට උපකාර කරන ස්වභාවය. දැන් මෙහෙම උදාහරණයක් කිව්වොත් මට තියෙන සද්ධාව නිසා තමයි මම විහාරස්ථානයට යන්නේ. මේ සද්ධාව තියෙන්නේ పూర్වේ මන් රැස් කරන ලද හේතුවෙන් සද්ධාව තියෙන්නේ. අන්න ඒ විදිහට මේ අපි දැන් කරන කුසල සම්භාර පසුවට උපකාර කරන්නේ ඔය ආකාරයෙන්මයි. මම හිතන්නේ ඒකේ යම්කිසි අදහසක් ගන්න ඇති. මේ පකතෝපනිස්සයේ ප්‍රායෝගිකව මේවා කොහොමද අපි දකින්නේ කියන එක තමයි මම අද අදහස් කරන්නේ කියලා දෙන්න. එතකොට මේක දකින්නකොටම Taman තුලින් දකින්න බලන්න මේ කාරණා. එතකොට පුරේජාත ප්‍රත්‍ය කියලා එකක් තියෙනවා. පුරේජාත ප්‍රත්‍ය. යම්කිසි අදහසක් කියන්න පුළුවන්ද කාට හරි? පුරේජාත මොකද්ද? පුරේජාත ප්‍රත්‍ය මොකද්ද? පුරේජාත ශක්තිය. පසු ඉපදෙන පෙර ඉපදී පසුව ඉපදෙන දෙයකට උපකාර කරනවා. එතකොට මෙතන පෙර ඉපදී කියලා කියනකොට පෙර ඉපදී ස්ථිතියට පැමිණියා වූ මේ මෙතන කියන කාර්යය තේරුම් ගන්න. පෙර ඉපදුනා උනාට එයා දැන් මැරිලා නැහැ. එයා තාම ස්ථිතියට පැමිණලා ඉන්නවා. පෙර ඉපදී ස්ථිතියට පැමිණියා වූ කියන්නේ අපි තුමු රූප ධර්ම වලට පුළුවන් චිත්තක්ෂණ 17ක් ඉන්න. අපි දන්නවා නාම ධර්ම වලට චිත්තක්ෂණ 1යි ඉන්න පුළුවන්. මේ චක්කු ප්‍රසාද රූපය ඉපදෙනවා චක්කු විඥාන සිත උපදින්න චිත්තක්ෂණ 4කට ඉස්සෙල්ලා. මේ චිත්ත වීතිය දිහා බලන්න. චිත්ත වීදියේ හිතෙන්ම වා ගන්න. භවංග චලන භවංග උපච්ඡේදනය පංචද්වාරා වර්ජන චක්කු විඥාන සිත ඉපදෙනකොට අර ප්‍රථම භවංගයේ හැදිලා චිත්තක්ෂණ 4ක් ගිහිල්ලා ඔය චක්කු ප්‍රසාද රූපය ඉපදුනා නම් ප්‍රථම භවංග වෙලාවේදී දැන් චක්කු ප්‍රසාද රූපය ඉපදිලා ස්ථිතියට පැමිණිලා. එයා ස්ථිතියට පැමිණිලා තියෙනවා. අන්න එයා උපකාර කරගෙන තමයි චක්කු විඥාන සිත උපදින්නේ. අන්න ඒක තමයි මේ පුරේජාත ස්වභාවය කියලා කියන්නේ. ඒ වගේම හෘද වස්තු රූපය. අපිට හෘද වස්තු රූපය ලැබෙන්නේ ප්‍රතිසන්දියේදී. හැබැයි මේ හෘද වස්තු රූපයත් ඒ තියෙන එක හැමෝම තියෙන්නේ නැහැ. ඒවා බිඳි නැවත ඉපදිමින් පවතිනවා. ඒක අපිට දකින්නේ නැහැ. අපෙන් මේ පියවිය හැට දකින්නේ නැහැ. අපේ මේ ප්‍රඥාවට දකින්නේ නැහැ. යම් කිසි කෙනෙක් විදර්ශනාව ප්‍රඥාව දියුණු කරගෙන රූප කලාප සම්මස්ත්‍රණයට යන්න පුළුවන්
උත්තමයේ දකිනවා මේ රූප කලාපවල ස්වභාවය. රූප කලාප බිඳි බිඳී යන ස්වභාවය. යම් කිසි කෙනෙක් දැක්කනම් එයා දකිනවා මේ හෘද වස්තු රූපයක් බිඳි බිඳී අලුතෙන් උපදිමින් යන්නේ. එතකොට අපිට පහළ වෙන විපාක සිත් නැත්නම් මේ කුසල් සිත් පහළ වෙන්නේ හෘද වස්තුවම නිස්සය කරගෙන. ඒ හෘද වස්තුව අර කුසල් සිත් වලට ඉස්සල චිත්තක්ෂණයක ඉපදුන හෘද වස්තුව. අන්න ඒක තමයි පුරේජාත වස්තු කියලා කියන්නේ. පුරේජාත ප්‍රත්‍යේ උගන්වන්නේ උන්න ඔය කාරණය. පුරේජාත ඒකේ උදාහරණයක් කිව්වොත් මුලින් ඇති වුණ ගස් වල පසුව මල්පල හැට ගැනීම වගේ කියලා උදාහරණයක් දීලා තියෙනවා පොතේ. ඒක අදහස ගන්න. ඊට පස්සේ පච්චාජාත කියන්නේ මොකද්ද? ඒක ආපහු කියන්න. පුරේ ජාතකද? ඔව් පුරේ ජාතකයේ ස්වභාවය කියන්නේ පෙර ඉපදිලා ස්ථිතියට පැමිණෙනා වූ යම් වස්තුවක්. ඒ කියන්නේ අපි හිතමු මම අර මුලින්දම කියනවාද ඇස කියන එක අපිට යම් කිසි දවසක පොඩි කාලේදී ඊටාම ලදරු වයසේ ඇස ලැබුණා. හැබැයි මේ ලැබුණ ඇසම නෙවෙයි මේ දැන් තියෙන්නේ පවතින්නේ. ඒවත් බිඳි බිඳි අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයට පත්වෙවීමයි එන්නේ. චිත්තක්ෂණ 17ක් ඉන්න පුළුවන් රූප ධර්මයකට. අපි දන්නවනේ කීගෙන තියෙනවනේ. රූපයකට චිත්තක්ෂණ 17ක් ඉන්න පුළුවන්. හැබැයි නාම ධර්මයකට පුළුවන් චිත්තක්ෂණ 1යි. ඊට පස්සේ එයා බින්දලා අලුත් එකක්. මෙතන ඇසකට රූපයක් දකිනකොට ඇස චිත්තක්ෂණ 4කට ඉස්සෙල්ලා ඉපදුන ඇසයි. ඒකට කියනවා මධ්‍යමායුෂ්ක චක්කු ප්‍රසාදය කියලා. මධ්‍යමායුෂ්ක කියන්නේ ඒක මධ්‍යම ආයුෂ ප්‍රමාණය. අර චිත්ත වීතිය ඉවර වෙන්න ඉස්සෙල්ලා එයා මැරිලා යන්නේ නැහැ. ඒ කියන්නේ බොහෝ විට ඉස්සෙල්ලා ඉපදුන මේ චක්කු ප්‍රසාදයක් නම් චිත්ත වීතිය ඉවර වෙන්න ඉස්සෙල්ලා චක්කු ප්‍රසාදය මැරිලා නැවත ඉපදෙනවා. එතකොට මෙන්න මේ මධ්‍යමායුෂ්ක චක්කු ප්‍රසාදය ඔක පුරේ ජාතකයේ හොඳට විස්තර කරනවා. මධ්‍යමායුෂ්ක චක්කු ප්‍රසාදය නිස්සය කරගෙන උපකාර කරගෙන නිස්සය කියන්නේ අන්නේ උපකාර කරගෙන චක්කු විඥාන සිත උපදිනවා. ඔන්නෝක තමයි පුරේ ජාත ප්‍රත්‍යේ තියෙන එක ස්වභාවයක්. ඒ වගේම හෘද වස්තු රූපයටත් අපි රෝ විදියටම විස්තර කරන්න පුළුවන්. අන්න ඒකට තමයි පුරේ ජාත කියලා කියන්නේ. පච්චා ජාත ප්‍රත්‍ය ගැන යම් කිසි අදහසක් කියන්න පුළුවන්ද කාට හරි? පසුව ඉපදීම වශයෙන් උපකාර කරන. එතකොට කවුද පසුව ඉපදෙන්නේ? චෛතසික ධර්ම මේක හොඳට තේරුම් ගන්න. අපි දැන් හැම වෙලාවෙම ජීවත් වෙනකොට අපිට මේ කයක් ලැබිලා තියෙනවා. අපිට කය ලැබුණේ කොහොමද? චතු සමුට්ඨානික කයක් ලැබුණා. කය ලැබුණේ උත්පත්තියේදී කර්මජ රූප ලැබුණා. උත්පත්ති ශනේයම ඊට පස්සේ උත්පත්ති ශනේයම ඊළඟ ස්ථිතිය ඒ උත්පත්ති චිත්තේ ස්ථಿತಿ ශනේයේදී අපිට ඉතුජ රූප ලැබුණා. අපි දන්නවානේ රූප අපි 4 කොටසකට බෙදනවා. රූප සමුට්ඨානය අපි මේවා ඉගෙන ගත්තේ ඒවා ප්‍රායෝගිකව යොදන්න ඒ කම්ම සමුට්ඨාන, ඉතු සමුට්ඨාන, චිත්ත සමුට්ඨාන, ආහාර සමුට්ඨාන කියලා රූප වර්ග 4ක් තියෙනවා. අපි උත්පත්ති ශනේයේදී අපිට ලැබෙනවා කම්ම සමුට්ඨාන රූප. දසක කලාප 3ක්. චක්කු දසකය, චක්කු දසකය, භාව දසකය, වස්තු දසකය. ඒවා කම්ම සමුට්ඨාන රූප. ඒ ප්‍රතිසන්දි සිතේ ස්ථಿತಿ ශනේයට යනකොට එනවා ඉතුජ රූප උපදිනවා. ඊට පස්සේ ඒ සිතේ භංගයේදී කිසිම රූපයක් උපදින්නේ නැහැ. ඊළඟ සිතේදී ඊළඟ සිත කියන්නේ භවාංග සිතේ උත්පාද ශනේ. ප්‍රතිසන්දි ශනේට පස්සේ එන්නේ භවාංග සිත. භවාංග සිතේ උත්පාද ශනේදී චිත්තජ රූප පහළ වෙනවා. එතකොට දැන් රූප කලාප වර්ග 3ක් හම්බෙලා තියෙනවා.
ඊට පස්සේ යම් කිසි දවසක ආහාර ලැබෙනකොට මවගෙන් ආහාරය ලැබෙනකොට එතකොට ආහාරජ රූපත් ඇති වෙනවා. අන්න එතකොට කියනවා චතු සමුට්ටානික රූප කලාපම් බිහි වෙලායි කියලා. දැන් අපි එතකොට මේ අපේ දැන් තියෙන ශරීරය බැලුවාම චතු සමුට්ටානිකයි. මේ චතු සමුට්ටානික හින්දානේ අපි මේ කෑම කකා අපි මේ චතු සමුට්ටානික කය පවත්වාගෙන යන්නේ. ඒ කය පවත්වා ගන්න තමයි කබලින්කාර ආහාරයේ උපකාර කරන කෙලින්ම ඕජා රූපේ ලබා දීලා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ පශ්චාජාත ප්‍රත්‍ය ගැන. පශ්චාජාත ප්‍රත්‍යදී කියන්නේ වසුව උපදින්නා වූ චිත්තචෛතසික උපකාර කරන්නේ කාටද? පෙර ඉපදුනා වූ ඉමස්සකායස්ස මේ මුළු ශරීරයට උපකාර කරන. මේක අපිට දකින්න පුළුවන් ප්‍රායෝගිකව යම් කිසි අවස්ථාවක තදබල කේන්තියක් ආවොත් චිත්ත ප්‍රවේගයක් ආවොත් කය වෙනස්කම් බොහෝම ඇති වෙනවා. සමහර විට චිත්ත ප්‍රවේගය වැඩි වුණොත් එයාගේ මරණයට වුණත් හෘද වස්ත්‍රයේ බිඳීමටවත් පත් වෙන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවය දකිනවා බුදුරජාණන් වහන්සේ ඒ පශ්චාජාත ධර්මයකින් පසුව ඉපදුනා ධර්මයක් පෙර ඉපදුන ධර්මයකට උපකාර කරන හැටි. උපකාර කරනවා කියන්නේ හොඳට උපකාරයක් පුළුවන් නරකට උපකාර කරන්න පුළුවන්. ඒ කයි වෙනස් වීම වලට හේතු වෙනවා සිත් පරම්පරාව. සිත දැන් ඉපදුනේ පෙර ඉපදුනා වූ කයට උපකාර කරනවා. ඒකින්ද තමයි පච්චාජාත කියලා කියන්නේ. පච්චාජාත වල ඉපදෙන්නේ චිත්තචෛතසික නාම ධර්ම. පෙර ඉපදුනේ රූපකය චතු සමුට්ටානික රූපකය. අන්න ඒක තමයි පච්චාජාත ප්‍රත්‍යේ ස්වභාවය. මේකට උදාහරණ බොහෝම දීලා තියෙනවා පෙළ පොතේදී. අර ස්වාමීන් වහන්සේ රහත් වෙන්න ශක්තිය තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් මව ගිනි මවගේ බඩෙන් ගිනි එවිලෙන වෙලාවේ එළියට ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ නම සංකිච්චි හාමුදුරුවෝ. සංකිච්ච හාමුදුරුවෝ. අන්න ඒ වගේ බක්කුල හාමුදුරුවන්ගෙත් ඔය වගේම කතාවක් තියෙනවා. බක්කුල හාමුදුරුවෝ ඒ අර මාර්ගෙ ගිලලානේ. අන්න ඒ වගේ රහත් වීමේ ශක්තිය කියන එකත් දබ්බමල්ල උපදින ශක්තියක්. මේ කය පැවැත්මට උපකාර කරන ස්වභාව. ඒවා විශේෂ අවස්ථා, ඒවා සාමාන්‍ය අවස්ථා ගැන කියන්න බෑ. විශේෂ අවස්ථා විදිහට පෙළ පොතේ පෙන්වලා තියෙනවා සංකිට්ඨ හාමුදුරුවෝයි බච්චුල හාමුදුරුවන්ගේ කතාව. අපිට හොඳටම දකින්න පුළුවන් අපි තුලින්ම දකින්න පුළුවන් බොහෝම හොඳ ඒ කියන්නේ කුසලයක් කළ කුසල සම්භාරයේ හේතුවෙන් ඇතිවෙන ප්‍රීතිය අපේ කයේ තියෙන නිරෝගී සම්පත්තියට හේතු වෙන හැටි පෙන්වු කරන අවස්ථා තියෙනවා. ඒ වගේම බොහෝම දරුණු කුසලයක් කරපු මිනිසයා කයේ ලෙඩ රෝග කයේ තියෙන තැවීම් දැවීම් තුලින් කයේ තියෙන රෝග ඇති වෙන ස්වභාවයක් අපිට දැකලා තියෙනවා. ඒවා ප්‍රායෝගිකව දකින්න ඒවා. ඒක තමයි පච්චාජාත ප්‍රත්‍යේ. මේ ප්‍රත්‍යේ කොහොමද අපි දකින්නේ ප්‍රායෝගිකව කියන කාරණේ තමයි මම මේ කාරණ වලින් ගෙනහැර දක්වන්නේ. ප්‍රත්‍යපත්‍යුත්පන්න පෙළ පොතේ හැටියටම ඉගෙන ගන්න. ආසේවන ප්‍රත්‍යේ. ආසේවන ප්‍රත්‍යේ කියන්නේ කුමක්ද? මොකක්ද ආසේවන ප්‍රත්‍යයෙන් කියන්නේ? කියන්නේ පච්චාජාත පච්චයෝ කියන එකේදී ප්‍රත්‍යුත් ප්‍රත්‍යුප්පන්න ධර්ම පච්චා ඒකාය තිජකාය කියන එක ඔව් මේ පච්චාජාත පච්චයෝ මට තේරුණ හැටියට මම කියන්නම්. මේ මහත්මිය කියන්නේ පච්චාජාතපත්තේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නිතරම චතු සමුට්ටානික රූපකයමයි ප්‍රත්‍යෝත්පන්නේ.
ඒ කියන්නේ ඉමස්ස කායස පච්චාජාතපත්තේන පච්චෝ කියලා කියන්නේ මේ මුළු කය චතුසමුට්ඨානික රූප කයමයි. එතකොට ප්‍රත්‍ය කවුද? ප්‍රත්‍ය චිත්ත චෛතසික. ප්‍රත්‍ය උත්පන්න ඒ රූප කය. ඒක තමයි මම අර තේරුම් කරේ. ඒක ඒකජ කය කියන්නේ අපි උපදින වෙලාවේ ඒකජ කය, ඊට පස්සේ උත්පත්ති ඒ ස්ථිතිචනේට එනකොට ද්විජ කය, ඊට පස්සේ ඊළඟ චිත්තක්ෂණයේදී ත්‍රිජ කය, දැන් අපිට පවතින්නේ චතුජ කය. මාත්මියට තේරුණාද? තේරුණා සර්. ඒක තමයි හැව්වේ සර්. එමනම් අපි බලමු තේරුණා බොහොම. ඊළඟට ආසේවන කියන ස්වභාවය කාට හරි කියන්න පුළුවන්ද? ඒකෙන් එන අදහස් කරන්නේ මොකද්ද? ආසේවන කියන එකේ අදහස. ඒක කියන්නේ චිත්ත වීතියක් ගන්නෙ. එතන මුල් සිත ඊළඟ සිතට ආසේවනය වෙනවා. ඒ ආකාරයට මට ඒක ඒක හරි. ආසේවන කියන්නේ නිතර සේවනය. ඇත්තටම ඒක ඒ විදිහට හිතන්න. මේක මම ප්‍රායෝගිකව දකින්න කියන්නේ මේක අපිට හිතට වදිනවා. එතකොට නිතර සේවනයේ නිසා අපිට සිද්ධ වෙන්නේ పూర్ව සිතේ ලක්ෂණය පසු සිතට ලැබෙනවා. මේ කියන්නේ මේ ආසේවනය කියන වචනාර්ථය වෙන්නේ ඒ නිතර සේවනය. ඒ කියන්නේ චිත්ත වීතියකද යනවා නම් పూర్ව සිත නිසා పూర్ව සිතේ ලක්ෂණ දෙවෙනි සිතට යනවා. ඊළඟ සිතේ ලක්ෂණ යනවා. හරියට මේකට උපමාව දීලා තියෙන්නේ එක වර්ණයක් ආලේපිත බිත්තියකට නැවත ඒ වර්ණයම ආලේපනය කරනකොට ඒ දෙවෙනියෙන් ආලේප කරපු වර්ණයේ දීප්තිය ඇති වෙනවලු අර ඉස්සෙල්ලා තිබුණ වර්ණය නිසා. මේ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අපි නිල් පාට ගාලා තිනවා බිත්තියක ලා නිල් පාට. ලා නිල් පාට නැවත ගන්නවා. එතකොට නැවත ගානකොට ඒ නැවත ගාපු වර්ණයේ දීප්තිය ලබා ගන්නට අර පෙර තිබුණ වර්ණයේ උපකාරය ලැබෙනවා. අන්න ඒක තමයි ආසේවනයේ ස්වභාවය. දෙවෙනි එකට ගාපු නිසා වර්ණය ලැබුණා නෙවෙයි. పూర్වේ වර්ණයේ තිබුණ නිසා ඒ වර්ණයම නැවත ඇප්ලයි කරාම අපිට වර්ණයේ දීප්තිමත් භාවය ලැබුණා. අන්න ඒ වගේ තමයි මේ ආසේවන ස්වභාවය කියනකොට චිත්ත වීතියක් තමයි උපමාවට ගන්නෙ. එක සිතකට පස්සේ තව සිතක් මේ ආකාරයෙන් සිත් හතක් උපදිනවා. පළමු සිතේ ශක්තිය නිසා දෙවෙනි සිතේ ශක්තිය වැඩි වෙනවා. තුන්වෙනි සිතේ ශක්තිය වැඩි වෙනවා. ඔන්න ආකාරයෙන් හත්වෙනි එක දක්වා යන ක්‍රමය තමයි මේ ආසේවන ස්වභාවය. ආසේවනයේ වෙන්නේ ජවන සිත් පමණයි. අන්න ඒක තමයි හොඳට මතක තියාගන්න ඕනේ. ජවන සිත් පමණයි. ජවන සිත් වල ඵල ජවන ආසේවනය ලබන්නේ නැහැ. අන්න ඒ ආකාරයෙන් ඒකේ ප්‍රතිපත්තිෝත්පන්න හරියටම අවුලා ගන්න. හැබැයි ආසේවන කියනකොට චිත්ත ස්වභාවය පොඩ්ඩක් ඒ විදිහට තේරුම් ගන්න. ප්‍රායෝගිකව මේවා දකින්න. එතකොට මේවා පාඩම් කරන්න අමාරු නැහැ. ඒතර කම්ම කියන ප්‍රත්‍ය කොහොමද? කර්ම. කියන්නේ කර්මපත්‍ය කොටස් දෙකක් තියෙනවා. එකක් නානාශනික, අනික සහජාත. එතකොට මේ කර්මය කියන්නේ අපි දන්නවා කර්මය කියනකොටම චේතනාවම තමයි ප්‍රකට කරන්නේ. අපි කුසල කර්මයක් කරනකොට කුසල චේතනාව. එතන චේතනාව ප්‍රකට කරගෙන චේතනාවත් ඒ තියෙන ශක්තිය නිසා අනික් චෛතසික ධර්මයි සිතයි ඒ පැත්තටම හරවනවා. චේතනාව තමයි ප්‍රකට. එතකොට මේ චේතනාව නිසා ඒ මොහොතේ ඒ සිතේ තියෙන අනික් ධර්ම වලට ඒ චේතනාවේ ශක්තියෙන් උපකාර කරනවා. ඒක තමයි සහජාත කර්ම ස්වභාවය. ඒ චිත්ත චෛතසික විතරක් නෙවෙයි ඒත් එක්කලා උපදින චිත්ත සමුත්ථාන රූප වලටත් උපකාර කරනවා. ඒ සමුත්ථාන රූප වලටත් උපකාර කරනවා. ඒක තමයි සහජාත කර්ම ස්වභාවය. ඒකට උපදිලා තියෙන ධර්ම වලට
අර චේතනාවේ තියෙන ප්‍රබලත්වය නිසා කරන උපකාරය. ඒකට කියනවා සහජාත කර්මය කියලා. ඊළඟට තව කොටසක් තියෙනවා නානාශනික කර්මය. නානාශනික කර්මය කියනකොට ඒකේ හේතුව වෙන්නේ ඒ කර්මය කළා දැන් ඉවරයි. දැන් ඒ සිත නිරුද්ධත් වෙලා. හැබැයි අනාගතයේදී දවසක අර චේතනාව හේතු කොටගෙන විපාකයක් උපදිනවා. ඒක තමයි නානාශනික ස්වභාවය. ඒ ෂණයෙන් පස්සේ වෙනත් ෂණයකදී අර චේතනාවම ප්‍රත්‍ය කරගෙන විපාකයක් උපදින ස්වභාවය. අන්න ඒක තමයි නානාශනික. ඒක වචනේ අර්ථයෙන්ම ගන්න. ඒ ෂණේ නෙවෙයි නානාශනික වෙනත් ෂණයක වෙනත් භවයක වෙන්න පුළුවන්. වෙනත් භව ගානක වෙන්නත් පුළුවන්. කල්ප කෝටි ගානකට පස්සේ වෙන්නත් පුළුවන්. අර කරන ලද චේතනාවමයි කර්මය වෙන්නේ. චේතනාම් බික්කේ කම්මවදන්. ඒතර කර්මය කියලා ගන්නෙම චේතනාව. චේතනාව ඉපද නිරුද්ධ වෙලා. හැබැයි මේකේ ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය නිසා අනාගතයේදී විපාකයක් පහළ වෙනවා. අන්න ඒ ස්වභාවයට කියනවා නානාශනික කර්මපත්‍ය කියලා. මම හිතන්නේ අදහස ගත්තා නම් මේකේ ප්‍රත්‍යෝපන්න පොතෙන් බලන්න අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරපු වාරි. මට මෙතන අද 24ම ගැන ඔක්කොම කියන්න වෙලා තියෙයිද ලසිල් මහත්මයා තව මිනිත්තු 10ක් විතර මම ගන්නද 15ක් විතර. හොඳයි සර්. එහෙනම් කර්ම ඊළඟට විපාක කියන්නේ විපාක ප්‍රත්‍ය කියන්නේ විපාකයක් කියනකොට නිරුත්සාහකයි. අපි කරන ලද අර නානාශනික කර්මය නිසා විපාකයක් ලැබෙනවනේ. ඊ ලැබෙන විපාකෙට කියනවා විපාකය කියලා. කවුරුත් උත්සාහ කරන්න ඕනේ නැහැ. නිකම්ම ලැබෙනවා. ඒක ලැබෙන එක නවත්තන්නත් බෑ. ඒක නිරුත්සාහිකයි. එහෙම ලැබෙන ඒ විපාකයට කියනවා විපාක ප්‍රත්‍ය. ඒ ලැබීමේ ඒ විපාකයේදී එන විපාක ධර්ම තුල ඇති වෙන ස්වභාවය තමයි විපාක ප්‍රත්‍ය කියන්නේ. ඊළඟට මේ ආහාර කියනකොට මොකද්ද තේරෙන්නේ? ආහාර ප්‍රත්‍ය. ශක්තිය. ආහාර කියනකොට ගෙන යන්නා කියන එක. අන්න හරි. ගෙන එන්න නැත්තම් ලබා දෙන්න කියන එක තමයි උදව් කරන්න. ආහාර කියනකොට පාලි වචනේ තේරුම. හරි ලබා දෙන්න, ගෙන එන්න කියන එක. මොනවද ගෙන එන්නේ? කබලින්කාර ආහාර විඥාන පස්ස වේදනා විඥාන මනෝචේතන පසාර මනෝචේතනාහාර විඥානහාර කබලිකාර. ඊ හතර මොනවද ගෙනෙන්නේ? ඒතකොට කබලින්කාර ආහාරය ගේනවා ආහාර ඕජා අට්ඨමක රූපේ ලබා දෙන්නේ මේ කබලින්කාර ආහාරය. අපි දන්නවනේ සුද්ධාෂ්ටකයේ 8 වෙනි රූපය සුද්ධාෂ්ටකයේ 8 වෙනි රූපය ඕජා රූපය. අපි ඒක දන්නවනේ 8 වෙනි රූපය ඕජා රූපය. එතකොට සුද්ධාෂ්ටකයේ තුලින් තමයි මේ අපේ චතුසමුට්ඨානික රූපකයම පවතින්නේ. කර්මජ රූප බැලුවත් කර්මජ රූප වලත් සුද්ධාෂ්ටකයේ තියෙනවා. චිත්තජ රූප වලත් බැලුවොත් සුද්ධාෂ්ටකයේ තියෙනවා. ඊතුජ රූප වලත් සුද්ධාෂ්ටකයේ තියෙනවා. ආහාරෙත් සුද්ධාෂ්ටකයේ තියෙනවා. මේකේ 8 වෙනි රූපය ඕජා අට්ඨමක රූපය. ඕජාව තමයි 8 වෙනි රූපය. ඒ කියන්නේ කබලින්කාර ආහාරයෙන් පවතිනා වූ ඕජාව නොමැතිනම් එක රූප කලාපයක්වත් පවතින්න බෑ. මේ කබලින්කාර ආහාරයෙන් කරන්නේ අන්න ඒ ස්වභාවය ගෙනීම. ඒකේ ප්‍රත්‍යෝත්පන්න ටික දැනගන්න අර මම ඒකට දැන් යන්නේ නැහැ. මෙතකොට කබලින්කාර ආහාරයෙන් කරන්නේ මේ චතුසමුට්ඨානික රූපකයේ පැවැත්ම උපත්තම්බණය ලබා දීම. එතන කියන්නේ උපත්තම්බණය. ඇති උනේ කබලින්කාර ආහාරය නිසා නෙවෙයි. කර්මයෙන් ඇති වුණ රූපේ පැවැත්ම ඇති කරගන්නේ කබලින්කාර ආහාරය නිසා. චිත්තසමුට්ඨාන රූපය ඇති උනේ කබලින්කාර ආහාරය නිසා නෙවෙයි. චිත්තේ නිසා. හැබැයි ඒකේ පැවැත්ම ඒකේ පවතින්නේ මෙන්න මේ ඕජා රූපේ නිසා. අන්න ඒක තමයි ඕජා.
කබලින්කාර ආහාරය. ඊට පස්සේ පස්ස ආහාරය. පස්ස ආහාරයේ හේතුවෙන්මයි වේදනාව ගෙනෙන්නේ. එතකොට පස්ස ආහාර වේදනාව ගෙනෙලා වේදනාව නිසා තෘෂ්ණාව නිසා අපි උපාදානය කරලා මේ භව චක්‍රයේ ආරම්භ පස්ස ආහාරයෙන් කරන ස්වභාවය එහෙමයි. ඊළඟට මනෝ සංචේතන කියන්නේ චේතනාවමයි. ඒ මනෝ සංචේතන කියන්නේ මේ රූප කාම සහ අකුසල සහ කුසල චේතනාවමයි. ඒ චේතනාව උපකාර කරනවා නැවත කර්ම සකස් කරන්න. නැවත භව සකස් කරන්න. භවය ගෙන්නේ මේ චේතනාව. භවය ගෙනල්ලා සංසාරේ පැවැත්ම ඇති කරනවා. ඒතර විඥානාහාර ප්‍රතිසන්දි නාම රූප ඇති කළා සංසාර පැවැත්ම ඇති කරනවා. ඒක තමයි සරලම අදහස. විඥානාහාරයට වඩා ගැඹුරු තැන් තියෙනවා. ඒක අපි ඒ විදිහට දකින්න සතර ආහාරය කොහොමද උපත්තම්බණය දෙන්නේ? මේ සංසාර පැවැත්ම ඇති කරන්නේ කියලා අහුවොත් ওই ආකාරයට අපි ඒක දකින්න ඕන. මම මේකේ දකින්න ස්වභාවය තමයි මේ කියන්නේ. ඒකේ ධර්මතා ටික ඉගෙන ගන්න. එතකොට ඉන්ද්‍රිය ප්‍රත්‍යයේදී මොකද්ද උගන්වන්නේ? ඉන්ද්‍රිය ප්‍රත්‍යයේදී කරන්නේ ඊශ්වර භාවය. ඊශ්වර භාවය කියන්නේ අපි කිව්වොත් එහෙම සද්දා ඉන්ද්‍රිය කියලා. සද්දාව කියන චෛතසික ධර්මයට යම්කිසි කෘත්‍යයක් තියෙනවා. සද්දාව නිසා අපි පෙළඹවනවා කුසල් කරන්න. අන්නේ සද්දාව කියන කෘත්‍ය කරනකොට ඒ සද්දාව වෙනත් ධර්ම වලට පැකිලෙන්නේ නැතුව සද්දාව ඒ කෘත්‍යයේ ඊශ්වර භාවයේ පවත්වන්නේ සද්දා ඉන්ද්‍රිය. ඒ සද්දාව ඉන්ද්‍රිය භාවයට පත්වීම නිසා ශක්තියක් ඇතිවීම නිසා සද්දා ඉන්ද්‍රිය වෙනවා. ඒ සද්දාව කියන තෙරුවන්ගේ ගුණ දැන පැහැදීම නැමැති ඒ සද්දාවට ඒ සද්දාව කරන කෘත්‍යයට ඒ හැම එකටම වැඩක් තියෙනවා. ඒ වැඩ කිරීමට පවත්වන්නා වූ ඊශ්වර භාවයට කියනවා සද්දා ඉන්ද්‍රිය කියලා. ඒ වගේම විරිය ඉන්ද්‍රිය කියන්නේත් එහෙමයි. ඒ වීරය කියන කෘත්‍ය කරනකොට වීරය කියන චෛතසිකය මේ ඉන්ද්‍රිය ස්වභාවයට පත්වීම නිසා ඒ කාර්යය කෙරෙනවා. අන්න ඒක තමයි ඊශ්වර භාවයේ පැවැත්වීමේ ලක්ෂණය. ඊට පස්සේ එතකොට ඉන්ද්‍රිය 22ක්ම තියෙනවා. ඒ ඉන්ද්‍රිය 22ම අපි මේ විදිහට දකින්න ඕන. ඊට පස්සේ ධානය කියනකොට ධානය කුසල පක්ෂයේ ධානයයි අකුසල පක්ෂයේ ධානයයි දෙකම ප ဋ ාණ ප්‍රකරණයේ ධාන කියලා කියනවා. ධානය කියන්නේ එළඹ බැලීම. එළඹ බැලීම කියන එකේ තේරුම මේකයි. යම් කිසි ස්ථානයකට ගියාම හරියට හරියාකාරව දකින්න පුළුවන්. යම් කිසි දෙයක් හරියාකාරව දකින්න නම් උස තැනකට අපි යන්න ඕන. වටපිටාව දකින්න. අන්න ඒ වගේම මේ ධාන කියන මාර්ග ධානාංග විසින් සිත ඔසවා තබනවා. සිතට යම් කිසි ශක්තියක් ලබා දෙනවා. ඒ කාර්ය කිරීමට හරියාකාරව දැකීමට ලක්ෂණයක් ලබා දෙනවා. නැත්නම් ඒ කරන කෘත්‍යයේ පිහිටීමට ශක්තිය ලබා දෙනවා. අන්න ඒකට තමයි ඒක සමාධි සහගත කෘත්‍යයක්. ඒකට කියනවා ධාන කියලා. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ කියනකොට සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, දෝමනස් වේදනාව, උපේක්ෂා වේදනාව තුන එනවා ඒකාග්‍රතාවය. මෙතන එනකොට ඒ විදිහටයි ගන්නෙ ධානාංග වල සුඛ කියන තැන වේදනාව. වේදනාව තුන් ආකාරයකට යනවා. සෝමනස් වේදනාව, දෝමනස් වේදනාව, උපේක්ෂා වේදනාව. ඒ කියන්නේ ප්‍රීත් අනික් ධම්ම ටික ඒ විදිහටමයි. ඒ ටික අපි ඉස්සලා කරපේතුමයි පොතේ බලා ගන්න. ධාන කියන්නේ ඒක එළඹ බැලීම කියන ස්වභාවය. ඊට පස්සේ මාර්ග කියනකොට ඊතර කරවීම. මාර්ගයෙන් කරන්නේ ඊතර කරනවා. කොහාටද මාර්ගයෙන් ඊතර කරන්නේ? කුසල පක්ෂේ නම්
සුගතියට සහ නිර්වාණයට. මාර්ගත් කුසල මාර්ගාංග තියෙනවා, මිත්‍යා මාර්ගාංග තියෙනවා. මිත්‍යා මාර්ගාංග වලින් මොනවද කරන්නේ? කෙලින්ම සතර අපායට දුගතියට යොමු කරනවා. ඒ අකුසල මාර්ගාංග වලින් දුගතියටමයි පාර කියන්නේ. ඒක තමයි මාර්ගාංග වෙන්නේ, දුගති. මාර්ගාංග කියනකොට අපි මාර්ගාංග 12ක් නම් කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන මාර්ගාංග 8 සහ මිත්‍යා මාර්ග, මිත්‍යා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි. මේ හතර එකතු වුණාම 12යි. මාර්ගාංග 12යි. ඒ 12න් හතරක් අකුසල පක්ෂයේ, අනිත් ටික කුසල පක්ෂයේ. එතකොට මාර්ග කියන්නේ ඊතර කරවීම. ඊතර කරන්නේ සුගතියට හෝ දුගතියට, නිර්වාණයට හෝ සතර අපායට. අන්න ඒක තමයි මග්ග කියන එකේ තේරුම. ඊළඟට සංප්‍රයුක්ත. සංප්‍රයුක්ත කියන්නේ මොකද්ද? සංප්‍රයුක්ත කියන්නේ අපි දන්නා ලක්ෂණයෙන්ම කියන්න පුළුවන් මේ සතර සංප්‍රයෝග ලක්ෂණයෙන්ම මිශ්‍ර වීම. ඒක තමයි සංප්‍රයුක්ත කියන්නේ. හරියට එකක් අනික ගිලගෙන ඉන්නවා වගේ. එකක් අනික ගිලගෙන ඉන්නවා වගේ මිශ්‍ර වීම. උදාහරණයක් වශයෙන් එකට කියනවා මාර්ගවලට හරියට වතුරයි යම් කිසි පැහැයකුයි මිශ්‍ර වුණොත් ඒ පැහැය වතුරෙන් අයින් කරන්න බෑ. එහෙම නැත්නම් කියනවා චතු මధుර, ගිතෙල්, වෙඩරු, මී, පැණි, උක්සකුරු මේ හතර මිශ්‍ර වුණාම එකකට එකක් ගිලගෙන තියනවා වගේ කියලා උදාහරණ වශයෙන් දෙනවා. ඊට පස්සේ විප්‍රයුක්ත කියන්නේ මිශ්‍ර නොවීම, අමිශ්‍ර වීම, අමිශ්‍ර භාවය. ඒ කියන්නේ මිශ්‍ර එකට ඉන්නවා, හැබැයි මිශ්‍ර වෙලා නැහැ. එකට ඉන්නවා කියනකොට මිශ්‍ර නොවි ඉන්න පුළුවන්. නෙළුම් පතකට වතුර බිඳුවක් දැම්මොත් නෙළුම් පතයි වතුරයි එකට උරා ගැනීමක් නැහැ. ඒ දෙක වෙන වෙනම ඉන්නේ. හැබැයි එකට ඉන්නේ. අන්න ඒ වගේ තමයි විප්‍රයුක්ත භාවය. හරියට මෙහෙමයි. කිව්වොත් එහෙම කුසල් සිතක් උපදිනකොටම ඒක ක්ෂණිකව කුසල් සිතත් එක්කලාම චිත්ත සමුත්ථාන රූපයක් තියෙනවා. චිත්තජ රූපයක් තියෙනවා. ඒක කුසල් සිත උපදින වෙලාවෙම උපදින රූප ධර්මයක්. හැබැයි මේ දෙන්න ඒ රූප ධර්මයයි අර කුසල චිත්තචෛතසිකයි මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ දෙන්න විප්‍රයුක්තව ඉන්නේ. අන්න ඒ වගේ එකිනෙකට මිශ්‍ර නොවන ස්වභාවය තමයි විප්‍රයුක්ත කියන්නේ. ඒ ශක්තියම තමයි විප්‍රයුක්ත ප්‍රත්‍යයේදී උගන්වන්නේ. ඒක කියනවා සහජාත විප්‍රයුක්ත. පුරේජාත විප්‍රයුක්ත. සහජාත විප්‍රති කියන්නේ සහජාතව එක වෙලාවේ ඉපදිනා මිශ්‍රණව බිනි. පුරේජාත විප්‍රයුක්ත කියන්නේ එකක් පෙර ඉපදිලා අර පුරේජාත ප්‍රත්‍යයේදී උදව් කරන්නේ. පුරේජාත ප්‍රත්‍යයේදී කරන ස්වභාවයම ඒ රූප ධර්මයක් තමයි පෙර ඉපදින්නේ, පසුව ඉපදුන්නේ නාම ධර්මයක්. හැබැයි මේ දෙන්න උදව් කරාට එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැහැ. ඒකට කියනවා පුරේජාත විප්‍රයුක්ත. ඊළඟට පච්චාජාත විප්‍රයුක්ත. පච්චාජාත විප්‍රයුක්තයේදී පසුව උපදුන්නේ නාම ධර්ම. ඒ කියන්නේ නාම ධර්ම මේ දැන් අපිට එතුන බලවත් කේන්තියක් ආපු වෙලාවක අපේ කයට ඒ කේන්තිය නිසා යම්කිසි උපද්‍රවයක් සිද්ධ වෙනවා. ඒ කයට ඉමස්ස කායස්ස, ඒ මුළු කයට ඒ උපකාරය කියන්නේ ඒක කරදරයක් වෙන්න පුළුවන්. ඒ උපකාරක ස්වභාවය වෙනවා. හැබැයි ඒ දෙන්න මිශ්‍ර වෙන්නේ නැහැ. නාමයි රූපයි දෙකයි මිශ්‍ර වෙන්නේ නැති ස්වභාවය තමයි වෙන්නේ. මෙන්න මේ විදිහට පච්චාජාත ස්වභාවය. ඊළඟට අත්ති ප්‍රත්‍යයේදී කියනකොට අත්ති කියන්නේ විද්‍යාමාන භාවයෙන්. ඇති බව නිසාමයි. ඇති බව නිසාම කියනකොට මේ අත්ති ප්‍රත්‍යය ප්‍රභේද 7කින් අපි එදා ඉගෙනුවා. අත්ති ප්‍රත්‍යයේදී සහජාතාත්ති, පුරේජාතාත්ති, පච්චාජාතාත්ති, ඊට පස්සේ අපි කිව්වා ඉන්ද්‍රියාස්ති සහ ආහාරස්ති කියලා. මේක විශේෂ කොටස් 5කින්
හැබැයි ඒක කොටස් 7කට පෙන්වන්න කරන්න පුළුවන්. මේ ඇති බව විද්‍යාමාන භාවය කියනකොට මේකේ තේරුම පොළොව ඇති නිසා පොළොව මත වෘක්ෂලතා ඇති වෙනවා. දැන් එතකොට පොළොව ඇති බව නිසා වෘක්ෂලතා ඇති වෙනවා. ඒකයි අර මූල භාවයෙන් උපකාර කියනකොට පොළොවට දරා ගැනීමේ ශක්තිය තිබීම තමයි මූල භාවයේදී කියන්නේ. මේ එකම කාරණේ දකින්න ඒ විශේෂ ශක්ති ස්වභාවය. විද්‍යාමාන භාවයෙන් කියනකොට මේ විද්‍යාමාන භාවය කියන්නේ චිත්ත චෛතසිකවල තියෙනවා උත්පාද තිති භංග කියලා ක්ෂණ 3ක්. එතකොට සිතක වර්තමානයේදී තියෙන්නේ උත්පාද ස්වභාවයෙන් ඉපදුන භංග ස්වභාවයට නොවුණු සිතක් තමයි වර්තමාන සිතක් කියන්නේ. ඔන්න ඔය වර්තමාන ධර්මයක් හේතුවෙන් වෙන දෙයකට උපකාර කිරීම තමයි විද්‍යාමාන භාවය කියලා කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. මේක ඇතුළත ධර්ම තේරුම් ගත්තොත් අපිට මේවා තේරුම් ගන්න පුළුවන්. අද මේ එතකොට නත්ති විගත කියන එක නත්ති කියන එකයි විගත කියන එකයි හරියටම අනන්තරපත්‍ය වගේමයි අවිගතපත්‍ය කියන්නේ අත්තිපත්‍ය වගේමයි. ඒකින්ද මේ දෙක ගැන විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. යම් කිසි කාරණයක් මහත්මියකට අහන්න තියෙනවා නම් අහන්න මේක කියවන්න පුළුවන් නම් කියවන්න ප ဋ ාණ ප්‍රකරණයක් පුළුවන් නම් ප ဋ ාණ සන්නේ කියවන්න සන්නේ මේ කාරණා ඉතාම ලස්සනට විස්තර කරලා තියෙනවා. අද පාඩමෙන් කරේ මේකේ ප්‍රායෝගිකව මේ ශක්තියින් කොහොමද අපි දකින්නේ කියන කාරණේ පැහැදිලි කරන්න. ඒ තුලින් ඔබතුමන්ලාට මේක පාඩම් කරගන්න නැවත කියවන්න ආසාවක් ඇති වෙයි කියලා මම කල්පනා කරපු නිසා තමයි මේක මේ ආකාරයට කරේ. අපි ඉදිරි පාඩම් වල පරණ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමු. ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. එහෙමනම් අපේ ලසිල් මහත්මයා මම මේක අවසන් කරලා අපි විභාගයේ සාකච්ඡාව පටන් ගනිමුද එහෙම? හොඳයි සර්. තවත් එක කාරණයක් ලසිල් මහත්මයා මේ අපි මේගොල්ලන්ගෙන් අපි මේ මහත්මාත්මීන් අහලා බලමු මේ ප ဋ ාණේ විභාගයේ විශේෂ ස්ථාන වෙනම සාකච්ඡා කරන්න ඕන තැන් තියෙනවද? එහෙම තියෙනවා නම් අපිට විශේෂ පාඩම් ටිකක් දාලා කරන්න පුළුවන්. මොකද මේ දැන් කරන විභංග ටික ඊටාම ගැඹුරුයි. ඥාන විභංගයේ කුද්දක වර්තු ඊළඟට ධම්මහදය ඊටාම ගැඹුරුයි. ඒක කියවන්න ඕන. කිව්වේ නැත්නම් පාඩමේදී අහගෙන ඉඳලා නම් තේරුම් ගන්න අමාරුයි. පරිසම්පදායකත් ඒ වගේ. ඒකින්ද අනික එක පඤ්ඤපුච්චකයේ පිළිබඳව කොහොමද කියන අදහස පඤ්ඤපුච්චකයේ තේරුම් ගිහිලා තියනවාද ඒකට වෙනම පාඩමක් කරන්න ඕනද කියන එකත් පොඩ්ඩක් අහගත්තොත් එහෙනම් මම අද දවසට පන්තිය මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න මහත්මාත්මී. එහෙමනම් නිස්සබ්දතාවයෙන් මට හැංගීගෙන යන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. සියල්ලම අවබෝධ වෙලා තියෙනවායි කියලා. මටත් ඉතාම සන්තෝෂයි. නිස්සබ්දතාවයෙන් කාරණා දෙකක් තියෙනවා. එකක් සියල්ලම අවබෝධ වෙලා තියෙනවා ඇති. එක්කෝ ගැටලුව ඇති. ඉතින් කතා කරන්නේ නැත්නම් අපිට ඒ කාරණේ තේරුම් ගන්න අමාරුයි. අවස්ථාවක් කරන් ලසිල් කලබෝවිල මහත්මයාට හරි කියන්නේ. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම ප ဋ ාණේ පිළිබඳව කරපු ඒ සාරාංශ විග්‍රහය මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්.